समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कतमाचानंद अनत्त संज्ञा इदानंद भिक्खु अरण्य गतो वा रुक्खमूल गतो वा शून्यागार गतो वा इति पटि संचिक्खति चक्कुं अनत्ता रूपानत्ता सोतं अनत्ता सद्धानत्ता गानं अनत्ता गंधा अनत्ताति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगवත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාට පස්සේ සද්ධර්ම ලාභය ලැබෙන සෑම සත්වයක්ම අසරණ භාවයෙන් මිදෙනවා පින්වත්නි. එනිසාමයි මේ බුදුරජාණන් වහන්සේගේ සරණ පතන කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ භාග්‍යතුන් වහන්සේගේ සරණමයි අපිට පිහිට පිණිස පවතින්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ සරණමයි අපිට පිහිට පිණිස පවතින්නේ. ඒ ධර්මයේ ලෝකයට එලිපෙහෙලි කරන දේශනා කරන සංඝරත්නය අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රය කියලා කියනවා. ඒ සංඝරත්නයමයි අපට පිහිට පිණිස පිළිසරණ පිණිස පවතින්නේ කියන සිහිය නුවණ වීරිය උපදවාගත්තු නිසා තමයි. සිහියක් තියෙන්න ඕනේ, නුවණක් තියෙන්න ඕනේ, ඒ සරණ රැකගැනීමේ වීරියකුත් තියෙන්න ඕනේ. උපදවාගෙන තමයි මේ උතුම් තිසරණය Tamanට සරණක් පිහිටක් බවට පත් කරගන්නේ. එහෙම සරණක් පිහිටක් බවට පත් කරගත්තට පස්සේ මේ ධර්මයේ හැසිරෙන කෙනෙක්ට ලැබෙන විශාලම වාග්ය තමයි පින්වත්නි තමන්ගේ හිත හදාගන්න අවස්ථාව ලැබෙන එක. කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මනසත් එක්ක බැඳිච්ච ශාසනයක් කිව්වොත් වැරදි නෑ. ඇයි හේතුව? හේතුව තමයි මේ ලෝකේ පවතින නාම රූප ධර්මතාවල ඇති කරගන්න වැරදි සංඥාව නිසා. ඒ නාම රූප ධර්මතාවල ඇති කරගන්න වැරදි සංඥාව නිසා අපි ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලා. නැත්තම් චිත්ත විපල්ලාසයක් වේවා, දිට්ඨි විපල්ලාසයක් වේවා. මේ නාම රූප ධර්මතාවයන් නැත්නම් ලෝකයේ පවතින අරමුණු වැරදි ලෙස අල්ලා ගැනීම නිසා සත්වයා මොකද කරන්නේ? ඒකට මුලා වෙනවා. දැන් ওই පිංගුතුල අහලා ඇති මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදන යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. ලෝකේ යමක් දැන් ප්‍රසාද රූපයත් ආරම්මණයත් එකතු වෙලා ඇති වෙන විඥානයේ නිසා එතන තුනම එකතු වෙන තැනට කියන ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවත් ඒ වේදනාව ඔස්සේ විතර්ක ප්‍රපංච ගොඩනැගීම තුල ලෝකයටම මුලා වෙන විදියත් හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ එක තැනක සිහිපත් කරනවා මහණෙනි, බ්‍රාහ්මණයෙක්ට සිහිපත් කරන්නේ බ්‍රාහ්මණය මේ ලෝකේ ජීවත් වෙන සත්වයන් බිත්තර සමූහයක ජීවත් වෙන සත්වයන් වගේ. ඒගොල්ලන්ට අවිද්‍යාව කියන අර බිත්තර කට්ට කඩාගෙන එළියට එනවා කියන එක ලේසිපාසු කාරණාවක් නෙමෙයි. යමෙක් තනියම කල්පනා කරලා, තනියම උත්සාහ කරලා, තනියම පාරමී පුරලා, තනියම වීරිය කරලා ඒ කට්ට කඩාගත්තන. ඒ කට්ට කඩාගත්ත සත්වයන් අතර මම කියන්නේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා භාග්‍යතුන් වහන්සේ තමයි පළවෙනියට මේ අවිද්‍යාව කියන කට්ට කඩාගත්තේ කියලා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අනිත් සත්වයන්ට වඩා ශ්‍රේෂ්ඨයි. එනිසාම බුදුරජාණන් වහන්සේ අනිත් හැමෝටම වඩා ජේෂ්ඨයි. ක්ෂත්‍රිය වේවා, බ්‍රාහ්මණ වේවා, මොන කුලේ වුණත් ජේෂ්ඨයි. ඇයි? පළවෙනියටම කට්ට කඩාගත්ත නිසා. දැන් ඔය පිටුතුල දන්නවා මේ කිකිලියෝ බිත්තර දානවනේ.
කිකිලිය බිත්තර දැම්මට පස්සේ දැන් අපි හිතමුකෝ පළවෙනි දවසේ දානවා. දැන් පළවෙනි දවසේ බිත්තර දානකොට A B C කියලා බිත්තර තුනක්. පළවෙනියට දැම්මේ A බිත්තරය. දෙවෙනියට දාන්නේ B බිත්තරය, තුන්වෙනියට C බිත්තරය. දැන් බිත්තර වැඩිමහල් පිළිවෙල ගත්තොත් A බිත්තරය තමයි වැඩිමහල්. හැබැයි යම් වෙලාවක මේ බිත්තර තුنين අපි හිතමුකෝ C කියන බිත්තරේ ඉන්න පැටියා කට්ට කඩාගෙන ඊට ආවා කියලා. ඊට පස්සේ A කියන කෙනා ඉන්නේ දෙවෙනියට, B කියන කෙනා ඉන්නේ තුන්වෙනියට. දැන් මේ සත්තුන්ගෙන් ජේෂ්ඨ කවුද? පළවෙනියට බිත්තරේ දාපු කෙනාද? බිත්තරේ කට්ට මුලින්ම කඩාගත්ත කෙනාද? පින්වත්නි, ජේෂ්ඨයා බවට පත් වෙන්නේ පළවෙනියටම කට්ට කඩාගත්ත කෙනා. අන්න ඒ වගේ මේ අවිද්‍යාව මුල් වෙලා සංස්කාර රැස් කරමින් යන ලෝකයේ අවිද්‍යාව කියන මේ ඝන බිත්තර කට්ට මුලින්ම කඩාගත්තේ භාගතුන් වහන්සේ. ඒ නිසා භාගතුන් වහන්සේ හා සමාන වෙනත් රත්නයක් මේ ලෝකෙ නැති තරම්. කෙනෙක් භාගතුන් වහන්සේ කෙරෙහි අල්ප වූ පැහැදීමක් හෝ ඇති කර ගන්නවා නම් දැන් ඔය පිංගුතුලා දන්නවා චත්තමානවක. චත්තමානවක මොකද කළේ? මේ භාගතුන් වහන්සේ ගැන බොහෝ කාලයක් දැනගෙන හිටියේ නෑ. යන්නේන ගමන් මගදී අහුවෙලා සරණ අරගෙන යෝවද තං පව රෝමනු ජේසු කියලා මේ භාගතුන් වහන්සේගේ ගුණ සිහිපත් කර කර ධර්මී ගුණ සිහිපත් කර කර සංඝයාගේ ගුණ සිහිපත් කර කර ගියා. යනකොට මගදී සිද්ධ වෙන මරණයෙන් ගිහිල්ලා දිව්‍ය ලෝකෙක තමයි උප්පත්තිය ලබන්නේ. චත්තමානවක දිව්‍ය පුත්‍රයා විදිහට. අවිල සෝවාන් ඵලයට පාවපත් වෙනවනේ. බලන්න මේ තෙරුවන් කෙරෙහි අල්පමාත්‍ර වූවත් පැහැදීමක් ඇති කරගත්තු කෙනාට ලැබෙන පිළිසරණ. අන්න ඒකයි මම ධර්මදේශනාව පටන් ගද්දි කිව්වේ. කෙනෙක් මේ ශාසනය හරියට අල්ලගත්තා නම්, කෙනෙක්ට මේ ශාසනය හරියට තේරුණා නම්, කෙනෙක් මේ ශාසනය පිහිට පැතුවන්. එයා පින්වත්නි තව දුරටත් අසරණ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද මේ අවිද්‍යාව කියන කට්ට පළවෙනියටම කඩාගත්ත භාගතුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වන නිසා. උන්වහන්සේගේ දර්ශනයත් හරි වෙනස්. අපි පින්වත්නි දැන් මනුස්ස ලෝක ඉපදෙලා අපිට තර්ක ඥානෙ තියෙනවා, අපිට ප්‍රඥාව තියෙනවා, අපිට එක එක විෂයන් පිළිබඳව අවබෝධය තියෙනවා, විද්‍යාව ඉගෙන ගන්නවා, දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නවා, ආගම ඉගෙන ගන්නවා, විවිධාගම් තියෙනවා. ඒ අතර අපි බුදුදහම කියන දර්ශනයට ඇවිල්ලා දැන් බෞද්ධ කියන ලේබල් එකෙන් මිදිලා මං කියන්නේ බුදුදහම කියන දර්ශනයට ඇවිල්ලා අපේ ජීවිත පවා මේ බුදුදහමට කැප කරන්න තරම් දැන් ඒ කියන්නේ ඔය පිංගුතුල්ලට තේරුම් ගන්න පුළුවන් නේ. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන සත්වෙක් ඉපදිලා යා විවාහ වෙලා දරුවෝ හදලා එහෙම මෙරිලා යනවා. දැන් ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ මේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙමෙයිනේ. ඔය පිංගුතුල්ල එහෙම හිතන් හිටියට. ස්වාමීන් වහන්සේලා කියන්නේත් ඔය පිංගුතුල්ල වගේම ඇට මිදුළු නහර මස් හැම වලින් හැදිච්ච සත්වය කොට්ටාසයක්මයි සම්මුති අර්ථයෙන් ගත්තාම. හැබැයි ඔය පිංගුතුල්ල නිකන්වත් කල්පනා කරලා තියෙනවද ඇයි මේ ස්වාමීන් වහන්සේ නමක් මේ ඔක්කොම ටික අතහැරලා දාලා පැවිද්දටපත් වෙන්නේ? මේ සිවුරක් කරේ දාගෙන පංචකුල සිවුරු වලින් සමහරක් වෙලාවට Tamanගේ චීවර කරගෙන බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරගෙන මොකක්ද මේ නටන නාඩකම? එහෙම හිතලා නැද්ද කවදාද? එහෙම ගොඩක් අඩුයි හිතනවනේ. පින්වත්නි මම මේක තමයි කියාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව කෙනෙක්ට හරි අවබෝධයක් ආවොත් පින්වත්නි මේ දර්ශනය අනිත් සෑම දර්ශනයකටම වඩා එහාට ගිය දර්ශනයක්. ඒකට හේතුව මේකේ මවා පෙන්වීම නේ. භාගතුන් වහන්සේ පෙන්වුවේ ලෝකයේ පවතින සත්‍යතාවය විතරයි. කෙනෙක් ඒ සත්‍යතාවය මනාව තේරුම් ගත්තොත්, කෙනෙක් ඒ සත්‍යතාවය බැහැගත්තොත්, ඒ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් සිතක් ඇති කරගත්තොත් එයාට පින්වත්නි ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නිදහස මෙච්චරයි මෙපමණයි කියන්න මම දන්නේ අපිට ඒවට වචන නැහැ. ඒකයි. ඒවට ඒ හැඟීම් කියන්න දැන් ඒවා පින්වත්නි හැඟීම්නේ. ඒ හැඟීම් කොහොමද වචනානුසාරයෙන් කියන්නේ? වචන කියන්නේ ලෝකෙටයි ති දේවල්. භාගතුන් වහන්සේගේ ධර්මයේ ලෝකෙන් එහා පැත්තේ තියෙන දේවල්. ඒ කියන්නේ මේ ලෝකෙන් එහා පැත්තේ තියෙන වෙනත් ලෝකයක් ගැන නෙමෙයි. ලෝකය කියලා යමක් තියෙනවා නම් ලෝකයේ ඒ ලෝකය නැති තැන පිළිබඳව වර්ණනා කරපු දහමක්. තේරුණාද මම මේ කියන එක? එතකොට ලෝකයක නැති දෙයක් පිළිබඳව වූ නිවන පිළිබඳව ලෝකයේ තියෙන වචන වලින් කියන්න ගියාම හරි අමාරුයි. ඒ නිසායි නිර්වාණයට විවිධ අර්ථකථන දීලා තියෙනවා. දුවං, අත්තං. ඊට පස්සේ තව ගත්තොත් විඥානං, අනිදස්සනං. ඒවට වචන වලට උපමා නැහැ. සුඛං, පනීතං නේද? එහෙම කියලා තියෙනවනේ. මෙන්න මේ නිර්වාණයේ අර්ථ ගන්නවන්න ලෝකයේ තියෙන වචන පාවිච්චි කරපු නිසා තමයි යම් මට්ටමකට හෝ ලෝකයට මේක පැටලිලා තියෙන්නේ.
හැබැයි නිර්වාණය කියන එක ඊට වඩා ලස්සන කාරණාවක්. මේ ලෝකේ පවතින සංස්කාර දුකින් මිදිච්ච තැනක්. නැවත නාම රූප ධර්මතා හට ගන්නේ නැති තැන. කියන්නේ නාම රූප ධර්මතා නිරුද්ධ වෙච්ච තැන. එතන ඒකවෝකාර භවයක්වත්, චතුවෝකාර භවයක්වත්, පංචවෝකාර භවයක්වත් නැහැ. නිරුද්ධ වෙච්ච තැනක් නිවන කියලා කියන්නේ. මෙන්න මේ නිර්වාණය සාක්ෂාත් කර ගන්න නම් කෙනෙක් ලෝකයේ පිළිබඳව ඇති හැටියෙන් දකින්න ඕනේ. හරි. නමුත් බොහෝ සත්වයන් අර මං කලින් කිව්වා වගේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති කියන මේ සූත්‍රයේ ඔස්සේ යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති ඒ ප්‍රපංච නිසා තණ්හා දිට්ඨි මාන වශයෙන් ඒ අරමුණ අරගෙන ලෝකයටම මුලා වෙමින් පවතිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මීය දර්ශනය මං කිව්වේ ඒකයි වෙනස් කියලා මවල පෙන්නුවේ නැහැ. ඒ තණ්හා දෘෂ්ටි මානයෙන් අරමුණු අල්ලා ගැනීමේ ස්වභාවය නැති කරපු එක. කොහොමද අප්පා ඒක වෙන්නේ? ඒකට තමයි භාවනාව කියලා එකක් දීලා තියෙන්නේ. දැන් සමහරු කියනවනේ භාවනාව ඕනි නැතය. භාවනා කරන්න වෙන්නේ සෝවාන් වුණාට පස්සේය. සෝවාන් වෙනකම් කරන්න තියෙන බණහනිකය. ඔහොම කියලා තියෙනවනේ. ওই පිංගුතුල්ලා මහා ලොකු ත්‍රිපිටකේ පෙරලගෙන දඟලන්න ඕනේ ගන්න පෙරෙත් පොත. පෙරෙත් පොතේ තියෙනවා ගිරිමානන්ද කියලා සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රයේ භාගතුන් වහන්සේ දස සංඥාවක් පිළිබඳව සිහිපත් කරලා තියෙනවා. ඒ දස සංඥාවෙන් එක සංඥාවක් වන අනාත්ම සංඥාව නැත්තම් අනත්ත කියන ස්වභාවය පිළිබඳව තමයි අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාතාවක් විදිහට. භාගතුන් වහන්සේ මේ සූත්‍රයේ මේ ගාතාවේ කියන්නේ මේ අනත්ත් සංඥාව කියන එක දේශනා කරන තැන අහනවා කතමාචානන්ද අනත්ත් සංඥා. ආනන්ද අනාත්ම සංඥාව කියන්නේ මොකක්ද? ඉදානන්ද බික්කු. ආනන්ද මේ භික්ෂුව මේ ශාසනයේ භික්ෂුව අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා. ආරණ්‍යකට වේවා රුක්ෂ මූලයකට වේවා ශුඤ්ඤාගාරයකට වේවා. මේ මෙතන ආරණ්‍ය රුක්ක මූල ශුඤ්ඤාගාරයි කියලා කිව්වේ. දැන් රුක්ක මූල කියන එකේ නම් පැවිද්දගේ වාසස්ථානයක් හඟවන්නේ. කියන්නේ මේ අල්පේච්ඡ ජීවිතයක්, සරල ජීවිතයක්, නිස්කලංක තැන. අරණ්‍ය කියලා තියෙන්නේ දැන් අරණ්‍ය කියන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් ග්‍රාම උපචාරයෙන් එහාට. කියන්නේ ගමේ තියෙන අවසානම කෙළවරේම ගේ ගාවට ගිහිල්ලා වැහි පීල්ලෙන් වතුර වැටෙන තැන ඉඳන් මේ සිහිපත් කරනවානේ මධ්‍යම පුරුෂයෙක් ගලක් විසි කරන තරම් දුර ප්‍රමාණය. එහාට තමයි ආරණ්‍ය කියන එක පැනවෙන්නේ. ඒ ආරණ්‍යයට එහෙම අර්ථකථන දීලා තියෙනවා. ඒවා පස්සේ වෙලාවකදී අපි ඉගෙන පාදා ගමු. මෙන්න මේ ආරණ්‍ය කියන එක එතකොට අපිට පැහැදිලි මේ ආරණ්‍ය කියන එක පින්වත්නි ගම් වලින් එහාට ගිය එකක්. කියන්නේ ගමත් එක්ක කලවම් නොවිච්ච තැන. කෙටියෙන්ම කියනවා නම් නිහඬ නිස්කලංක සොඳුරු පරිසරයක්. ශුඤ්ඤාගාරගතව. ශුඤ්ඤාගාරයක් කියලා කියන්නේ මේ සද්ද නැති, මිනිස්සු නැති, නිතර ටීවී බලන්නේ නැති අන්න ඒ වගේ තැනක්. ඒක ඉතින් ඔබේ නිවස වෙන්නත් පුළුවන්. ඔබේ නිවසේ තියෙන බුදු කුටිය වෙන්නත් පුළුවන්. කෙනෙක්ට Tamanට ශුඤ්ඤාගාරයක් බවට නිවසපත් කරගන්නත් පුළුවන්. ආරණ්‍යයක් බවට පත් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ රුක්ක මූලිකාංගය කියලා ওই පිඟුතුල හිතන්න එපා මේ ෆාමිස් ගහක් යටට ගිහිල්ලා භාවනා කරන්න කිව්වා කියලා. මෙතන රුක්ක මූල ගතෝවා කියලා කිව්වෙම පැවිද්දෙක් ගත කරන අල්පේච්ඡ ජීවිතය, සරල ජීවිතය වගේම නිහඬ නිස්කලංක ජීවිතය සිහිපත් කරන්න. ගතෝවා ඉතිපටි සංචික්කති. මෙන්න මෙහෙම කල්පනා කරනවා. දැන් මොකද්ද මේ කිව්වේ? මෙන්න මෙහෙම කල්පනා කරනවා. කොහොමද? චක්කුං අනත්තා රූපා අනත්තා. ඇහැ කියන එක අනාත්මයි. රූපය කියන එක අනාත්මයි. සෝතං අනත්තා සද්දා අනත්තා. කන කියන එක අනාත්මයි. ශබ්දය කියන එක අනාත්මයි. ගානං අනත්තා ගන්ධා අනත්තා. නාසය කියන එක අනාත්මයි. ගඳ කියන එක අනාත්මයි. මේ වගේ දිව රස, කය ස්පර්ශ, මනස ධම්ම කියන මෙන්න මේවා අනාත්මයි කියන එක පිළිබඳව මොකක්ද කිව්වේ? ඉතිපටි සංචික්කති. මෙන්න මෙහෙම කල්පනා කරනවා. දැන් පින්වත්නි මේ කියන්නේ පැහැදිලිනේ. කොයි හරි අයිනකට ගිහිල්ලා, කට්ටිය නැති තැනකට ගිහිල්ලා ආවාසෝච කුලංලාභෝ ගණෝ කම්මංච පංචමං ආදී වශයෙන් කියපු මේ දසපලිබෝධ අයින් කරලා. හරි. කොයි හරි නිහඬ තැනකට ගිහිල්ලා කල්පනා කරන්න. නැත්තම් මේ භාවනා කරන්න කියලායි කියලා තියෙන්නේ. ඒක ඇස් අරගෙන වේවා, වහගෙන වේවා. ওই පිඟුතුල කාට හරි පුළුවන් නම් ඇස් අරගෙන භාවනා කරන්න බොහොම හොඳයි. ඇස් අරගෙනම භාවනා කරන්න. හැබැයි ඇස් අරගෙන භාවනා කරනකොට චක්කුද්්වාරික වීතිය ඇවිල්ලා Tamanට ඉස්සරහා තියෙන අරමුණු. දැන් අපි දැකලා තියෙනවා සක්මන් භාවනාව කරන සමහර ගිහි පින්වතුන්ලා පැවිදි ස්වාමීන් වහන්සේලා පවා
මේ දැන් සක්මන් කරනවනේ ඔක්කිද්ද චක්කු S2 අඩියක් බිම තියාගෙන සක්මන් කරනවා. දැන් සක්මන් භාවනාව S2 වහගෙන කරන්න බෑ. ඇයි? සක්මන් භාවනාව S2 වහගෙන කරොත් S2 අරින්න වෙන්නේ කොයි හරි ස්පිරිතාලෙක. මොකද සර්පයෝ ඉන්න පුළුවන් සක්මන් මළුවල. එහෙමනේ කැලේනේ. දැන් ඕන තරම් අපි දැකලා තියෙනවා සක්මන් මළුවල සර්පයෝ ඇවිල්ලා ඉන්නවා අර වැලිවල තියෙන උණුසුම් ගතියට. ඊට පස්සේ ඔය දැන් කඳු උඩ තියෙන ආරණ්‍ය සේනාසනයක කෙළවරේ තියෙන සක්මන් මළුවක සක්මන් කළොත් වැටෙන්න පුළුවන්. ඒ නිසා සක්මන් භාවනාව ඇස් අරගෙන කරන එක. දැන් සක්මන් භාවනාව කරන පිංගුතුල්ලා හොඳටම දන්නව කොච්චර අමාරුදනේ. කූඹියෝ යනවා පේනවා. ඊට පස්සේ ආරණ්‍යයට හෝ ඉන්න තැනට කවුරු හරි ආවොත් තමන්ගේ මාර්ගය කවුරු හරි ක්‍රොස් කරන් ගියොත් ඒවා පේනවා. ඒ අරමුණු ඔස්සේ හිත දුවනකොට හරිම අමාරුයි මේ සක්මනින් හිත එකඟ කරගන්න. ආරණ්‍යක කැලේක බොහෝ කාලයක් ඉන්න ස්වාමීන් වහන්සේ නමකට පරිසරයේ ශබ්ද ආදී හුරු වුණාට පස්සේ තමයි බොහෝ වෙලාවට මම මේ කියන්නේ කර්මස්ථාන පිළිබඳව යම් කිසි විග්‍රහයක් අපි කරන නිසා වටපිට තියෙන ශබ්ද ටික හුරු වෙලා වටපිට තියෙන ආරම්මන ටික හුරු වෙලා එහෙම එනකම්ම සක්මන් භාවනාවෙන් එක්තරා විදියකට සමාධියක් ගන්නත් ප්‍රායෝගිකව අමාරුවක් තියෙනවා. හැබැයි හුරු වුණාට පස්සේ පුළුවන්. එතකොට S2 අරගෙන කරන භාවනාවක් සක්මන් භාවනාව. එතනදිත් මේ අරමුණු කොච්චර කරදර කරනවද කියනවනම් ඔය පිංගුතුල්ලා හිතනවනම් ඔය පිංගුතුල්ලාට ආරණ්‍යයකට රුක්ක මූලයකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා S2 අරගෙන චක්කුං අනත්තා රූපං අනත්තා කිය බාවනා කරන්න පුළුවන් කියලා අනේ බොහොම හොඳයි. බුදුරජාණන් වහන්සේ කොහේවත් කියලා නෑ S2 වහගෙනම ඉන්න ඕනි කියලා. හැබැයි භාවනා කරනවා කියලා කියන්නෙම Tamanගේ පංචද්වාරික චිත්ත වීතීන් වලට නැකෙන්න තියෙන ඉඩකඩ. පංචද්වාරික චිත්ත වීතීන් කියන්නේ චක්කුද්වාරික, සෝතද්වාරික, ගහනද්වාරික, ජීවහද්වාරික, කායද්වාරික. මේ බලන්න. භාවනා කරන කෙනෙක් S2 වහගන්නේ එතකොට රූපාරම්මණයක් ආවට ගස්සෙල වුණාට ඒව මේවා වැටුණාට Tamanට පේන්නේ නැහැ. චක්කුද්වාරිකව චිත්ත වීති ඇතිවීමෙන් භාවනාවට කරදර වෙන්නේ නැහැ. සද්ද අඩු තැනකට යන්නේ සෝතද්වාරික චිත්ත වීති පාලනය කරගන්න. DL ගාව භාවනා කරන කෙනෙකුට ටික කාලයක් යනකම් සෝතද්වාරිකව අමාරුයි. හැබැයි අර ශබ්දේ හුරු වුණාට පස්සේ දැන් කැලේකට ගියත් පින්වත්නි සම්පූර්ණ ශබ්ද නැති වෙන්නේ නැහනේ. ඔය රැහැයෝ කියලා සත්තු జాතියක් ඉන්නවා මුන් කෑ ගහනවා. ඊට පස්සේ කුරුල්ලෝ ඉන්නවා. ගස්වල හුලං ශබ්දය ඇහෙනවා. විවිධ ශබ්ද ඇහෙනවා. හැබැයි ඒවා කාලයක් යද්දී ස්වභාවික ශබ්ද දැන් සබහාදාමේ ශබ්ද අපිට හුරු වෙනවා. ඒ හුරු වුණාට පස්සේ සෝතද්වාරිකව ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසායි කියලා තියෙන්නේ පුළුවන් තරම් නිහඬ පරිසරයකට යන්න කියලා. දැන් ඔය පිංගුතුල්ලා අහලා ඇති එක තැනක එක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනකොට මේ ශක්‍ර දේවේන්ද්‍රය හුලං සද්ද පවා නවත්තනවානේ. මට මතක විදියට සුඛ සාමණේර වෙන්න ඕනි. මොකද කරන්නේ හුලං ශබ්දේ පවා නවත්තනවා. බලන්නකෝ. අන්න සෝතද්වාරික චිත්ත වීති නැවතීම තුළ හිත එකඟභාවයටපත් වෙනවා. දෙකයි. ගානද්වාරික. ඒ කියන්නේ පින්වත්නි දැන් කොයි හරි කුණු වැලක් ගාව ගිහිල්ලා භාවනා කරන්න ගත්තොත් කුණු කන්දක් මුල භාවනා කරන්න ගත්තොත් මොකෝ වෙන්නේ? මේ සී නැති වෙලා වැටෙනවා මිසක එකඟභාවයකට නම් පත් වෙන්නේ නැත. ඒ නිසා ওই හඳුන් කූරක් දෙකක් ගහගෙන දැන් ඉෂ්ඨාරම්මණයක් කරදරයක් නෙමෙයි භාවනාවට. නමුත් අනිෂ්ඨාරම්මණයක් කරදරයක්. දැන් ගඳ ගහන තැනක භාවනා කරන්න බෑනේ. අඩුම භාවනා යෝගින්ට කියලා තියෙනවා පින්වත්නි තමන් යෝගාවචරයක් නම් තමුණුත් නාල කරලා පෙරසිදු වෙලා සිවුරු ආදී හොදන් ඉන්න ඕනේ. අඩුම නියපොතුත් කපන්න කියලා තියෙනවා. ඇයි? ඒ මොකද සමාධිය යම් මට්ටමකට තියුණු භාවයට එද්දී තමන්ගේ චීවරාදී සෝදලා තිබ්බේ නැත්තම් ඒ තමන්ගේ චීවරවල දුර්ගන්ධය පවා යෝගාවචරයට දැනෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් සියුම් වෙනවා. ඒ ඉන්ද්‍රියන් සියුම් වීම තුළ තමන්ගේ චීවර දුර්ගන්ධය පවා දැනෙන්න පුළුවන්. හොඳට පැවිද්දෙක් වුණාම ඒ නිසා මොනවා කරන්න ඕනිද? හොඳට මේ භාවනා කරනවායි කියලා සති ගණන් නාන්නේ නැතුව ඉන්න කියලා එකක් බුදුරජාණන් වහන්සේ පනවල නැහැ. තේරුණාද මං කියන්නේ? ඒකනේ එක්ක අඟල් දෙකක් හිස වැවෙනකොට හිස බාන්න ඕනේ නැත්නම් මාස දෙකක් ඉන්නකොට බාන්න ඕනේ. එහෙම මේ කොණ්ඩ බවාගෙන තවුස වගේ ඒවට මම කියන්නේ ඒ වගේ සමාධිය වැඩෙන්නේ නැහැ කියලා නෙමෙයි. නමුත් සමාධියට අහිතකර ධර්මතා. හරි. කුටිය වටපිට අතුපතු ගාගන්නේ නැතුව භාවනා කරන්න ඉඳගත්තට පින්වති මනසට ඒක කරදරයක්. අරගත්ත ආරම්මණي ඔළුවට කරදර කරනවා. ඒ නිසා අපි ගාහනද්වාරිකවත් ඒක හිතට ගන්න ඕනේ. ඊළඟට ජීවහද්වාරික. ඔය පිංගුතුල හිතන්නකෝ දැන් ඔය පිංගුතුල නිදිමත එනවයි කියලා මොකක් හරි ටොපියක් කටේ දාගෙන භාවනාවට ඉඳ ගන්නවා. දැන් භාවනාද කරන්නේ ටොපියද කන්නේ. අන්න ඒ නිසා මොනවත් කකා චුයින්ගම් හපාප එම මේ නිදිමත එනවා කියලා බබල් ගම් හපාප භාවනා කරන්නට යන්න හොඳ නැහැ. එතකොට ජීවද්වාරිකව කරදර වෙන්න පුළුවන්. හරි. ඊළඟට කායද්වාරිකව. කායද්වාරිකව කියන්නේ පිංගුතුනි දැන් මදුරුව කන තැන.
මధుරෝ කන තැනක භාවනා කරද්දි මොකද වෙන්නේ? භාවනාරම්මනේ හිත පිහිටවා ගන්නට බොහොම අමාරුයි. ඇයි? මధుරෝ කනකොට අර හිත මනෝද්වාරිකව තියෙන භාවනාරම්මනින් මිදිලා ඇවිල්ලා කායද්වාරිකව හට ගන්නවා. ඒ නිසා යෝගාවචරයක් භාවනා කරනකොට සාමාන්‍යයෙන් net එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දැන් ඉතින් ඔය එක එක ඒවා තියෙනවා නේද? මధుරෝ කන් නැති වෙන්න හඳුන් කුරු දෙකක් තුනක් ගහ ගන්න පුළුවන්. වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. net එක නම් බොහොම හොඳ දෙයක්. එවැනි මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනි. එතකොට ඔන්න පංචද්වාරික චිත්ත වීතීන් ටික නැగిලා එන එක සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑ. ඇත්තටම පිටින් ඔරලෝසුවේ තප්පර කට්ටත් ඇහෙනවනේ යෝගාවචරයට S2 වහගත්තාම. ඒක සම්පූර්ණයෙන් පාලනය කරනවා නෙමෙයි පුළුවන් තරම් පාලනය කරගන්න. දැන් තේරෙනවද S2 වහගෙන පැත්තකට ගිහලා ඉඳගන්න කිව්වයි කියලා. ඔන්න ඒ කාරණාව නිසා තමයි S2 වහගෙන පැත්තකට ගිහලා ඉඳගන්නයි කියලා කිව්වේ. ඉතින් මෙන්න මෙහෙම ඉඳගෙන කල්පනා කරනවා මම මේ භාවනාවේ මූලික දේවල් කිව්වේ චක්කුං අනත්තා සෝතං අනත්තා ආදී වශයෙන්. පිටකදී මේ භාවනාව ගැන කියනකොටම මතක් වෙනවා කියන්න දේවලුත්. දැන් ওই භාවනාවට තේනවා පින්වත්නි එක එක පලිබෝධ. ඉතින් මේ පලිබෝධ එහෙම දුරු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම එකක් කියන්නම්. දැන් මම පින්වතුන්ලට කියවන්නේ දසපලිබෝධ කියලා එකක්. ආවාසෝච කුලං ලාභෝ ගණෝ කම්මංච පංචමං ආදී වශයෙන්. ආවාස. කියන්නේ භික්ෂුවට එක්තරා විදියකට තමන් වැඩ ඉන්න සංඝාරාමය නැත්නම් සංඝාවාසය ඉන්න සෙනසුන කුටිය මේ ඔක්කොම ආවාස පලිබෝධය වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කුටියේ මොනවා හරි වැඩ කරනවා නම් හරිද අපි හිතමු කුටිය හරි සංඝාරාමයේ හරි හදනවා කවුරු හරි. දැන් ඒක පලිබෝධයක් නේ. ශබ්ද ඇහෙනවා, දූවිලි යනවා. දැන් නිතර මිනිස්සු වෙනවා වැඩ කරන්නේ. ඒක පලිබෝධයක් යෝගාවචරයට. ඊළඟට තමන් ඉන්න කුටිය හෝ සංඝාවාසියෝ බොහෝ බඩු තියනවා. හරිද විසිතුරු විච්චූරන බඩු මල් පැල ඊට පස්සේ එක එක જાතියේ මල් ඒවා තියෙනකොට මොකද වෙන්නේ යෝගාවචරයාගේ මනස පින්වත්නි ඒ අරමුණු ඔස්සේ අපිට තේරෙන්නේ අපේ මනස ඒ අරමුණු ඔස්සේ දුවන ප්‍රමාණය වැඩි. එතකොට විසිරෙන ප්‍රමාණය වැඩි. ඒ පාට පෑන් දැන් එහෙම තියෙනවා සමහර අපි කුටි වලට ඒ කියන්නේ සංඝාරාම සංඝාවාස කුටි වලට ගියාම ඒ වගේ හරි විච්චූරණයි ලස්සනයි. ඉතින් මේ විච්චූරණ දේවල් නිසා සමාධිය බිඳෙන අවකාශය වැඩි. එකඟභාවය කියන එක පිළිටනවා හරිම අඩුයි. හිත හැමතිස්සෙම විසිරිච්ච නොසන්සුන් හිතක් තමයි වෙනියත්තන්ට තියෙන්නේ. ඉතින් ඒව අර වසන තන යනුව සතාගෙන දැනගන්න පුළුවන් කියලා කතාවක් කියලා තියෙන්නේ නිකන් නෙමෙයිනේ. නේ? ඒ නිසා තමන්ගේ වසන තන අනුව සතාගෙන දැනගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආරම්මන විසිරීම නොසන්සුන්භාවය උද්දච්චකමට හේතු වෙනවා පින්වත්නි. ඒකයි. වැඩිපුර බඩු තියෙනවා. දැන් උදාහරණයක් කියන්නකෝ අනුරාධපුරයේ ඉඳලා තියෙනවා. අනුරාධපුරේ ඉඳලා මේ දෙන්නෙක් මහාන වෙලා තියෙනවා. තූපාරාමේ තමයි මහාන වෙලා තියෙන්නේ. ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් තූපාරාමේ මහාන වෙලා ප්‍රතිමෝක්ෂය ඉගෙනගෙන අවුරුදු 5කින් පාචීන කණ්ඩරාජි කියන ප්‍රදේශයට වැඩම කරලා තිනවා මේ ලංකාවේම. වැඩම කරලා ටික කාලයකින් තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ බලන්න ආයි තූපාරාමයට එනවා. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් තූපාරාම එක ස්වාමීන් වහන්සේ නමක් ඈතකට ගිහිල්ලා. එනකොට පින්වත්නි දැන් ඔන්න තූපාරාමේ ස්වාමීන් වහන්සේ ඉන්නවා. දැන් මේ අර අලුතෙන් ආගන්තුක හාමුදුරුවෝ හිතනවා හරි දැන් මං හවස් වෙලා ආවේ. මේ හාමුදුරුවෝ දැන් බොහෝ කාලයක් මෙහි ඉන්නවා. මේ අපිට බොහෝම ගිතෙල් පැණි මී පැණි ටිකක් එහෙම ලැබෙයි දැන් හවසට වළඳන්න කියලා බලන් ඉද්දි හවස අඩුම වතුර ටිකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දායකයන්ගේ පලිබෝධිය ඒ සෙනසුනට අරගෙන නැහැ මේ ස්වාමීන් වහන්සේ. ඉතින් මුකුත් ලැබෙන්නේ නැතිකොට කල්පනා කරනවා අර ආගන්තුක හාමුදුරුවෝ කමක් නැහැ රැය ලැබුන්නේ නැහැ උදේවත් මොනවා හරි මුං කැවුම් ටිකක් හරි ලැබෙයිනි කියලා කල්පනා කරගෙන ඉන්නවා. උදෙත් මොන කැවුමක්වත් ලැබෙන්නෙත් නැහැ. ඊට පස්සේ පිණ්ඩපාත යනවා. හරි කමක් නැහැ ආරණ්‍යට ගෙනල්ලා දුන්නේ නැහැ. ගමට ගියාට පස්සේ මොනවා හරි මට ලැබෙයිනි කියලා හිතාගෙන ගමට යනවා. ගමට ගියාම පින්ගන්නේ මුළු ගමේම පිණ්ඩපාති කරගෙන කැඳ චුට්ටක් විතරයි ලබන්නේ. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ හරි උදේටත් කැඳ චුට්ටක් ලැබුණානේ. දවල්ට නම් හොඳ ආහාරයක් ලැබෙයි මේ හාමුදුරුවෝ කාට හරි කියලා. දැන් ඔය වර්තමාන කාලයේ තියෙනවනේ මේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් සෙනසුනට ආවම මේ අමුතු කෑම බීම උයවලා එහෙම එකක් තියෙනවනේ. ඒ කියන්නේ අර ඒක රැල්ලකට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා සමහර අවුරුදු කෑම මේස පන්සල් වල. ඉතින් ඒවා කොච්චර මන් දන්නේ මේවා කිව්වට පස්සේ කොහින් මේ අභූත චෝදනා ඇයිද කියලා. නමුත් ඉතින් ඒවා පින්වත්නි සමාධියට බාධා ධර්මතා. ලැබෙන දෙයක් වළඳලා කැඳ ටිකක් හරි ඉන්න එක තමයි භික්ෂුව කියලා කියන්නේ. නැත්නම් එයාට ආවාස පලිබෝධය එනවා. කුල පලිබෝධය එන උපස්ථායක කුල වලින් පලිබෝධ වෙනවා පින්වත්නි. එහෙම නැතුව අර ස්වාමීන් වහන්සේ හරීම අල්පෙච්ච විදිහට ඉන්නවා. ලැබෙන දෙයක් වළඳලා ඉන්නේ. දවලුත් පින්වත්නි කැම ටිකක් ලැබෙනවා කොහින් හරි. ඒ කැම ටික කනකොටම අර ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇවැත්නි හැමදේම මේ විදිහට දෙන්නේ. ස්වාමීනි හැමදේම මේ විදිහට දුකෙන් දෙන්නේ. පාචීන කණ්ඩ රාජ්‍යයට යන් එහෙනම් හොඳයි.
සොලබෝ භික්ෂා ලැබෙනවා කියනකොට මේ ස්වාමීන් වහන්සේ මුකුත් කියන්නේ නැතුව දානේ වළඳලා තූපාරාමයේ පැත්තට හැරෙන්නේ නැතුව අර පාචීන කණ්ඩ රාජි පැත්තට යන්න හැරෙනවා. හැරෙනකොට අර හාමුදුරුවෝ අහනවා මේ ස්වාමීනි කොහෙද ඔය යන්නේ? ඇයි දැන් ඔබ වහන්සේ කිව්වේ පාචීන කණ්ඩ රාජ්‍යයට යමු කියලා? එහෙ යමු. ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මේ අවුරුදු ගාණක් හිටපු තැන ඔබ වහන්සේගේ පිරිකරමුකුත් නැද්ද? වැඩියෙන් ලැබිච්ච දේවල් අරන් තියලා නැද්ද? ස්වාමීනි තියෙන සංඝසතු පුටු සංඝසතු ඇඳවල් ඔක්කොම සංඝසතුයි. ඒවා අපි තැම්පත් කරලා ආවේ. මගේ කියලා වෙන කිසිම දෙයක් නැහැ කිව්වේ. මේ ස්වාමීන් වහන්සේ කියනවා අර අලුත් ආගන්තුක ස්වාමීන් වහන්සේ ස්වාමීනි මගේ සැරයටයි තෙල් ගුලාවයි මේ වහන් නුරයයි ඔබ වහන්සේගේ පන්සලේ. ඒ තුන අරන් ගෙන්න ඕනි. අර හාමුදුරුවෝ අහනවා ඇවැත්නි අවුරුදු ගාණක් ඉඳලා මං ගාව කිසිම දෙයක් නැහැ. ඔබ වහන්සේ එක දවසට ඔච්චර දේවල් පන්සලේ අරන් තිබ්බද? ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේට තේරුණේ මේ වැනි ස්වාමීන් වහන්සේලාට හැම තැනම ආරන්නේ තමයි. ස්වාමීනි ඔබ වහන්සේට තෝපාරාමියම වැදගත්. ඔබ වහන්සේට තෝපාරාමියම වටිනවා. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙනවා. ලෝවා මහපායේ නිතර ධර්මදේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. මහා සෑය ගාව නිතර මහතෙරුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ වගේම රුවන්වැලි මහා සෑය ගාව පිළිවෙත් පුරන්න පුළුවන්. ඒ නිසා තෝපාරාමයේම වැඩවසත්වා කියලා වැඩම කළා. මේ ලංකාවේ වෙච්ච සිදුවීමක්. දැන් බලන්න එතන ඉන්න ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් එක ස්වාමීන් වහන්සේ නමකට ආවාස පරිබෝධය කියන එක නෑනි. කොතන හිටියත්. පිංගුනි අර ඇලෙනවා කියන මැලියම දුරු කරපු නිසා උන්වහන්සේට ඒකේ ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේ එතන ඇලුනේ නෑ. ඒ නිසා එවැනි ස්වාමීන් වහන්සේලාට ආවාස පරිබෝධය නැතයි කියලා කියනවා. ඉතින් අරවැනි ඇත්තන්ට ආවාස පරිබෝධය තියෙනවා. දැන් මම මේක කියපු නිසාම කාරණාවක් කියන්න. දැන් මෙතන කියනවනේ තූපාරාමයේ මේ රුවන්වැලි මහා සෑය ගාව තූපාරාමයේ ගාව බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ වගේ කියලා. මේ ලංකාවේ එකල තිබ්බ තත්ත්වයක්. හැබැයි වර්තමානයේ නම් එහෙම නැහැ. වර්තමානයේ මහා සෑය ගාවට ගියාම බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ වගේ නෙමෙයි. ඇත්තටම මම මේක කිව්වහම කීයෙන් කී දෙනෙක් මේකට එකඟ වෙයිද කීයෙන් කී දෙනෙක් මේකට බණීද දන්නේ නැහැ. නමුත් එතන මහා කෝලම් මඩුවක් වාටපත් කරගෙන. එක එක්කෙනා Taman දන්න තාලෙන් එක පිරිත් කියනවා. එක්කෙනෙක් මේ රතන සූත්‍රය කියනවා, අනිත් කෙනා කරණීයමෙත්ත සූත්‍රය කියනවා. තවත් කෙනෙක් මහා හයියෙන් රතන සූත්‍රය කියාගෙන අර දෙන්නම යට කරගෙන පාගගෙන ඒ දෙක මැද්දෙන් මහා සෑය වටේ මේ වන්දනාමාන කරනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මාන කාලයේ වගේ නෙමෙයි. එතනට ගියාම අර විශාකාව මේ නිගණ්ඨාරාමයකට ගිය වෙලාවක් වගේ වෙලාවලුත් මතක් වෙනවා. මොකද එවැනි පූජනීය ස්ථාන පාපින්වත්නි අද වෙනකොට එයින් ගත යුතු නිසි ප්‍රයෝජනය ගන්න නැතුව බෞද්ධයෝ අතහැරලා දාලා තියෙනවා. හැබැයි එකල එහෙම තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ නැති බව මේ ස්වාමීන් වහන්සේලාගේ කතාවෙන් අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කතාව තියෙන විසුද්ධි මාර්ගයේ. ඉතින් ඒවත් අපේ ගිහි පින්වතුන්ලා හොඳට ඔලුවට ගන්න ඕනේ. මේ බණහන පින්වතුන්ලා දැන් මහා සෑය ආදී තැන් ගාවට ගියාම හොඳට භාග්‍යතුන් වහන්සේව සිහිපත් කරගෙන වන්දනාමාන කරන්න ගාථා කියන්න. නමුත් එතන ඉන්න යෝගාවචරයන්ට කරදර වෙන විදිහට. දැන් බලන්නකෝ එතකොට ශබ්දයෙන් බාධාවක් එනවනේ. ඒ නිසාම දැන් එවැනි යෝගාවචර ස්වාමීන් වහන්සේ නමකගේ සමාධිය බිඳීමේ විපාකය මොකද්ද? ඔය පින්වතුන්ලාට කිසිම දාක සමාධියක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? සමාධිය ඇති වෙද්දිම අර අපි කියන්නේ මී පැටියෙක් හරි ඇවිල්ලා සිවිලි මුඩ හරි සද්ද කරන්න පටන් ගන්නවා. ඒ තමයි පෙර ජීවිතේ කරගත්තු අනුන්ගේ සමාධිය බිඳින්න හේතු වෙච්ච ධර්මතා. ඒවා විපාක විදිහට එනකොට අපිට කරන්න කිසිම දෙයක් නැහැ. සමහරු ඉන්නවා භාවනා කරන්න ඉඳගත්තාම මූණේ කූඹි යනවා වගේ තේරෙනවා. සමහරුට ඉඳගත්ත වෙලේ ඉඳන් කන කසනවා, අත කසනවා, වම් කකුල කහලා ඉවර වෙනකොට දකුණු කකුල කසනවා. ඊට පස්සේ පැය ගානක් කස ඉඳලා නැගිටිනවා. මොනවද මේ? සංසාර ජීවිතේ කරගත්තු විපාක. කාට හරි රවපු, ඔරවපු, ගොරවපු, යෝගාවචරයන්ට සුළු විසුළු කරපු, යෝගාවචරයන්ගේ සමාධියට බාධා කරපු ඇත්තන්ට ලැබෙන විපාක තමයි ඒවා. ඒ නිසා ඒවත් මතක තියාගන්න. ඉතින් මෙන්න මෙවැනි ආවාස පලිබෝධය. ඊළඟට ආවාසෝච කුලං ලාභෝ. කුල කියලා කියන්නේ මම මේ අනාත්ම කමඨහන කතා කරන්න ඕනිකම තියාගෙන මේවා ගැන සිහිපත් කරන්න පින්වත්නි මේ වගේ පලිබෝධ දුරු කරගන්න ඕනි. තමන්ට අපෝපස්ථාන කරන කුලයන්ට දැන් සමහරු ඉන්නවා දැන් අපෝපස්ථාන කුලය සුඛිතේ කියලා කියනවා. දැන් සුඛිතෝ සුඛිතේ එහෙමයි කියන්නේ. කුලය සතුටු වෙනකොට දැන් මේගොල්ලොත් දැන් අද නැද්ද සමහර භික්ෂුන් වහන්සේලා මම දැකලා තියෙනවා මේ වෙඩින් වලට යනවා. හරිද? ඉතින් මේවා ඇත්ත පින්වත්නි මේවා බොරු නෙමෙයි. මම මේ වගකීමෙන් කියන්නේ. සංගීත ප්‍රසංග බලන්න ගිහලා කුඩේහලන් ඉන්නවා අපිට පින්තූර ගහලා වෙලා තියෙනවා. ඉතින් මේ උපස්ථාන කුලත් එක්ක ඇලුනහම වෙන විපාක. සමහරු සංගීත ප්‍රසංග බලන්න ගිහිල්ලා දැන් අර උපස්ථායක කුලයෙන් මොකක් හරි අපේ තුමුක සංගීත ප්‍රසංගයක් සංවිධානය කරා කියලා.
ඒ සංගීත ප්‍රසංගයේ ආරාධිත අමුත්ත විදියට ආරාධනා කරන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට. හාමුදුරුවෝත් ගිහිල්ලා සංගීත ප්‍රසංගයේ ඉස්සරහාම පුටුවක් තියාගෙන ඉඳගෙන බොහොම හොඳට ආරාධිත අමුත් එක්ක වගේ සංගීතය සමරනවා. බලන්නකෝ මේ උපස්ථාන කුල ඕනවට වඩා ළඟට ගත්තාම වෙන විපාකය හරියට පවුලේ වෛද්‍යවරයා වගේ. පවුලේ හාමුදුරුවෝ. පිරිතට බණට අකුරු කියවන්න, නම් තියන්න හැම දෙයකටම පවුලේ වෛද්‍යවරයා වගේ හාමුදුරුවෝ පවුලේ හාමුදුරුවෝ බවට පත් වෙනවා. අන්න එවැනි තත්වයන්ගෙන් මෙදිච්ච කෙනෙක්ටයි භාවනා කර්මස්ථානයක් සමෘද්ධභාවයට පත් වෙන්නේ. මම මේක ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් කියන්නේ පින්වත්නි මේ කර්මස්ථාන විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාව මුල් කරගෙන කියපුවා නිසා. කියන්නේ දැන් ආවාස කුලං ලාභෝ. දැන් කුලය කියන එක ගිහි පිංගුතුලට ඒ තරම් ලොකුවට අදාළ වෙන්නේ නැහෙනි. හැබැයි ගිහි පිංගුතුලටත් ගලප ගන්න පුළුවන් තැනක් තියෙනවා. මේ මම කුලං ලාභෝ කියන තැන්වල පරමාර්ථය ගන්න භික්ෂුවක් විදියට අපි වුණත්. ළඟට ලාභ කියන එක දැන් ධර්මදේශනා ආදිය කරද්දී බොහොම ලොකු මහත්වරු එක එක ಜಾති වෛද්‍ය මහත්වරු එහෙම හඳුර ගන්න ලැබෙනවනේ. ඊට පස්සේ නීතිඥ මහත්වරු ඒගොල්ලන් හඳුනා ගන්න ලැබුණාම අර ඒගොල්ලන්ට අපි බණ කියන්නනේ ගියේ. ඒක කියලා අතපිහිදගෙන එන්නේ නැතුව ඒගොල්ලොන්ගේ ප්‍රත්‍යවල ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් උපකාර මතක් කරගෙන ඒගොල්ලන්ගේ දරුවන්ට උදව් කරන්න යනවා, ඒගොල්ලන්ගේ ඥාතීන්ට උදව් කරන්න යනවා. අන්න එවැනි ඇත්තන්ට පින්වත්නි මේ කුල පලිබෝධය කියන එක සිද්ධ වෙනවා. ලාභ පලිබෝධය කියන එක සිද්ධ වෙනවා. හරි. ඉතින් මේවා හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මෙවැනි මම දවසක මේවා ගැන කියලා දෙන්නම් සම්පූර්ණ දසපලිබෝධ සහ කුඩා පලිබෝධ කීපයකුත් තියෙනවා. මෙවැනි පලිබෝධ දුරු කරපු කෙනෙක්ට පුළුවන්කම ලැබෙනවා මේ භාවනාව සමෘද්ධභාවයට පත් කරගන්න. ඔන්න ගිහිල්ලා ඉඳගෙන කල්පනා කරනවා චක්කුං අනත්තා රූපා අනත්තා. මෙතන පින්වත්නි චක්කු කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපයට කියපු නම. දැන් චක්කු ප්‍රසාදය කියන එක දන්නවනේ. චක්කු දසක කලාපයේ තියෙන මහා භූත රූප හතරත් ඒ නිසා ඇති වෙන අපි කියන්නේ සුද්ධාෂ්ටකයම සුද්ධ වූ අෂ්ටකයම සුද්ධාෂ්ටකය චක්කු ප්‍රසාද රූපයත් ජීවිත රූපයත් කියන මේ චක්කු දසක කලාපයේ තුල පවතින චක්කු ප්‍රසාද රූපයට තමයි මේ චක්කුව කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. කියන්නේ ඇස. රූපය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ පින්වත්නි බාහිර ආරම්මණය. ඒක පරමාර්ථමය වශයෙන් කිව්වොත් වර්ණ රූපය. දැන් ඔය පින්වත්නිට මෙතන පොඩි පැටලීමක් තියෙනවා. රූප කීයක් තියෙනවද? රූප 28ක් තියෙනවා. රූප 28න් ඔය පින්වත්තුලා අහලා ඇති. දැන් ඒතන්ට රූපයි කියලා කියන්නේ රුප්පතිති රූපොන් කියලා කියනවා. ඒ කියන්නේ මේ රුප්පණය වෙන නිසා නිතර ශීත උෂ්ණ ආදියෙන් විකෘතිභාවයට පත්වෙන නිසා ඒකට කියනවා රූප කියලා. ඒ රූප කියන ස්කන්ධය ගත්තාම එතනදී 28 රූපයම අයත්. හැබැයි මෙතනදී චක්කුංච පටිච්ච රූපේච්ච කියන තැන චක්කුං අනත්තා රූප අනත්තා කියන තැන රූපයයි කියලා ගන්න ඒ රූප 28ම නෙමෙයි. ඒ රූප 28 තියෙනවා එක උපාදාය රූපයක්. ඒකට අපි කියන්නේ පින්ගන්නේ වර්ණ රූපය කියලා. කියන්නේ දැන් අපේ ඇහැට පේන දේ අර වෙනස් වෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. පෙනෙන දේ කියන අර්ථයෙන් තමයි මෙතනදී රූපයි කියලා අරගෙන තියෙන්නේ. අපිට පෙනෙන්නේ පින්ගන්නේ වර්ණය විතරයිනේ. ඒ නිසා මෙතනදී රූපයි කියලා ගන්නේ වර්ණ රූපය. තේරුණාද? චක්කු ප්‍රසාදය චක්කුව කියලා ගන්නවා. වර්ණ රූපය රූපය කියලා ගන්නවා. මේ වගේ සෝත ප්‍රසාදය සෝතය කියලා ගන්නවා. ශබ්දය කියලා කියන්නේ මේ මහා භූත රූප හැප්පීමෙන්. කියන්නේ මහා භූත රූප සතර හැප්පීමෙන් සහ එකතු වෙලා තියෙන භූත රූප වෙන්වීමෙන්. වෙන් වෙලා තියෙන රූප හැප්පීමනුත් මේක වෙනවා. එකතු වෙලා තියෙන රූප වෙන්වීමනුත් මේක වෙනවා. හැප්පීම සහ වෙන්වීම කියන කාරණා දෙක අරගෙන ඒ කාරණා දෙක නිසා උපදින ශබ්දයට කියනවා ශබ්ද රූපය කියලා. සෝත ප්‍රසාදය ඇවිල්ලා වදින්නේ ඔන්න ඔය ශබ්ද රූපය. ඊළඟට රූප ශබ්ද ගන්ධ. ඊටස් ගාන ප්‍රසාදය කියන්නේ අපි දන්නවා මොකද්ද කියලා. ජීවහා ප්‍රසාදයක් දන්නවා, කාය ප්‍රසාදයක් දන්නවා. මනස ගැන අපි පස්සේ කතා කරමු. රූප ශබ්ද ගන්ධ. ගන්ධ කියලා කියන්නේ පින්වත්නි දැන් ඔය පින් තුල දන්නවා නේද? සුද්ධාෂ්ටකයේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ කියලා එක. සුද්ධාෂ්ටකයක් තියෙන තැන යම් තැනක්ද ඒ සුද්ධාෂ්ටකයේ තියෙන තැන ගන්ධ රූපය කියන එක තියෙනවා. ගන්ධ රූපයේ වායෝ ධාතුව හරහා තමන්ගේ ගාන ප්‍රසාදයට ආපాతගත වීමෙන් නැත්නම් ගාන ප්‍රසාදයේ හැප්පීමෙන්. මේ හැප්පීමෙන් කියලා කියන්නේ දැන් ගන්ධය ඇවිල්ලා කාර් දෙකක් හැප්පෙනවා වගේ හැප්පෙන්නේ නැහැ නහයි. එහෙම හැප්පුණොත් ඉතින් මූණක් නැහැ. නැති වෙනවනේ. හරියට නිකන් මේක උපමාව සිහිපත් කරලා තියෙන්නේ මේ පිචු පිණ්ඩකස්ස. පිචු පිණ්ඩ කියන දැන් පුළුන් පිටක් වගේ. පුළුන් කියලා කියන්නේ පිචු කියලා කියන්නේ පුළුන් වලට. පුළුන් පෙදක්
පුළුන් පෙදක් එක්ක හැප්පෙනවා වගේ සියුම්. දැන් පුළුණුයි හැප්පුණාම මොකද වෙන්නේ? නිකන් හදේසි අනතුරු ඒකකයට දාන්න දෙයක් නැහැ නේ. ඒක හරියම සියුම් හැප්පීමක්. එන්නේ වගේ සියුම් හැප්පීමකින් ගන්ධ රූපය ඇවිල්ලා ගාන ප්‍රසාදයේ වදිනකොට තමයි මේ සිදුවීම ඇති වෙන්නේ. ගාන විඥානය කියන එක උපදින්නේ. හරි? රසයත් ඒ වගේ. වන්න ගන්ධ රස. රස කියන රූපයත් සෑම සුද්ධාෂ්ටකයකම තියෙන එකක්. ඒ නිසා රසයත් ඒ වගේ අරමුණු ආපాతගත වීපෙන් ජීවහා ප්‍රසාදයට ජීවහා විඥානය කියන එක උපදිනවා. ඊළඟට කය ගන්න. කයට දැනෙන ස්පර්ශය. පිටින්දී අටවිසි රූප හඳුන්වද්දී ස්පර්ශය කියන එක අටවිසි රූප වලින් එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ස්පර්ශය කියන එකත් එක්ක රූප ගණන් කළොත් සියලු රූප 29ක් බවට පත් වෙනවා. කියන්නේ ස්පර්ශය කියන එක අයින් කරලයි රූප 28ක් බවට පෙන්වලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඇයි? පිටින්දී ස්පර්ශය කියලා වෙනම රූපයක් නැහෙනේ. පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආපෝ ධාතුව කෙනෙක්ගේ ඇඟේ හැප්පෙන්නේ නැත. පඨවි, තේජෝ, වායෝ කියන ධාතු තුන තමයි ඇවිල්ලා ස්පර්ශ වීමෙන් කාය විඥානය කියන එක ඇති වෙන්නේ කාය ප්‍රසාදේ. පැහැදිලිද මං කියන එක? අන්න එතකොට ඒකෙදි නම් අර පිචුපිණ්ඩික කියන උපමාව පොඩ්ඩක් ඉක්ම වෙනවා. එතනදි සිහිපත් කරලා තියෙන්නේ අධිකරණී මත්තකේ පිචුපිණ්ඩිකං තපෙත්වා කුහටේන පහට කාලේ. අධිකරණී මත්තකේ. අධිකරණී කියලා කියන්නේ මේ කිනිහිරක් උඩ පුළුන් කෑල්ලක් තියලා අපි හිතමුකෝ මොහොකින් හරි කුළු ගෙඩියකින් කුහටේන පහට කාලේ කුළු ගෙඩියකින් පුළුන් පෙදට ගහනවා. මොකද වෙන්නේ? පුළුන් පෙදේ වැදිලා කුළු ගෙඩි පාර නවතනවද? පුළුන් පෙද ඉක්ම වෙලා ගිහලා අර කිනිහිරෙත් කුළු ගෙඩි පාර වදිනවද? වදිනවනේ. එතකොට ශබ්දයක් ඇති වෙනවනේ. අන්න ඒ වගේ කාය ප්‍රසාදයේ පින්වත්නි පඨවි තේජෝ වායෝ කියන භූත රූපත්‍රය ඇවිල්ලා කාය ප්‍රසාදයේ විතරක් හැප්පෙන්නේ නැහැ. කාය ප්‍රසාදයේ විනිවිද ගිහිල්ලා කයේ තියෙන පඨවි තේජෝ ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙත් හැප්පීම කියන එක සිද්ධ වෙනවා. පඨවි තේජෝ වායෝ. දැන් එතකොට අරක පුළුන් පෙදක් වදිනවා වගේ සියුම් හැප්පීමක් නෙමෙයි. මේක ටිකක් බරපතල හැප්පීමක්. විශේෂයෙන්ම ටීකාවල අටුවාවල සඳහන් කරලා තියෙන්නේ දැන් අරව ඇවිල්ලා උපාදාය රූප. මහා භූත රූප නෙමෙයි. මහා භූත රූප නිසා ඇතිවෙච්ච උපාදාය රූප එක්ක හැප්පෙනකොට ඒතරම් ප්‍රබල හැප්පීමක් එන්නේ නැහැ. හැබැයි මේක උපාදාය රූපයක් නෙමෙයිනේ. මහා භූත රූපනේ. මහා භූත රූප හැප්පෙනකොට ඒ ස්පර්ශය සාමාන්‍යයෙන් උපේක්ඛා සහගත වෙන්නේ නැහැ. අභිධර්මයේ දන්නවනේ ඔය පිංගුතුල්ල දන්නවා. අහේතුක සිත්වල තියෙනවා කුසල විපාක අකුසල විපාක කියලා. දැන් මෙතනදී තියෙනවා පුඤ්ඤ පාකානි 8000 කියලා. දැන් අකුසල විපාක 7යි කුසල විපාක 8යි. මෙතන තියෙන චක්කු සෝත ගාන જીවහා කියන විඥාන ඔක්කොම උපේක්ඛා සහගතයි. උපේක්ඛා සහගත චක්කු විඥානයි. උපේක්ඛා සහගත සෝත විඥානයි. උපේක්ඛා සහගත ගාන විඥානයි. උපේක්ඛා සහගත જીවහා විඥානයි. හැබැයි කාය විඥානයි උපේක්ඛා සහගත නෙයි. කාය විඥානි අකුසල විපාකයකදී දුක්ඛ සහගත කාය විඥානයක්. කුසල විපාකයේදී සුඛ සහගත කාය විඥානයක්. මේක සුඛ දුක කියන එක තීරණය වුණේ යයි උපේක්ඛා වේදනාව කියන එක ඉක්මවිලා සුඛ දුක ආදී වශයෙන් මේ වේදනාව ඇති වෙන්නේ අර මහා භූත රූපත් එක්ක හැප්පීම නිසා. ඕක තමයි මේ ආරම්මනවල ස්වභාවය. ඊළඟට අපි ගත්තාම දැන් අමාරු එකක් තියෙනවා මන ධම්ම කියන එක. දැන් ගොඩාක් අය මේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියන එක දන්නේ නැහෙනි. ඕක ගොඩාක් අය විග්‍රහ කරන්නේ හරියම අඩුවෙන්. මොකද මෙතන හරි පොඩි පැටලෙවිල්ලක් තියෙනවා. මන ධම්ම කියන එක. පින්වත්නි ඔය පින්වතුන්ලා මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් ওই මදුපිණ්ඩික සූත්‍රයේ සිහිපත් කරලා තියෙනවා. මනයි කියලා මෙතනදී හඳුන්වන්නේ පින්වත්නි මනන්ති භවංග චිත්තං කියලා. මොකද්ද? මනෝද්වාරය මන කියලා මෙතනදී හඳුන්වලා තියෙන්නේ භවංග චිත්තයට කියන නම. පැහැදිලිද? භවංග චිත්තය පවතින්නේ මොකක් ඇසුරු කරගෙනද? වත්තු ප්‍රසාදය ඇසුරු කරගෙන. ඊළඟට මේ වත්තු ප්‍රසාදය ඇසුරු කරගෙන පවතින භවංග සන්තතිය නිමිත්ත තමයි ප්‍රතිසන්දිය. කියන්නේ පෙර ජීවිතයේ චුතිසිතට ආරම්මණය වෙච්ච කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගත නිමිත්ත. එක්ක කර්මය, එක්ක කර්ම නිමිත්ත, එක්ක ගත නිමිත්ත. මෙන්න මේ භවංග සන්තතිය තමයි මොකක්ද වෙන්නේ? ධම්මාරම්මණයක් ඇවිල්ලා වදින්නේ. පැහැදිලිද? මනංච පටිච්ච ධම්මේච කියලා කිව්වේ ඒකයි. දැන් අතනේද කිව්වේ චක්කුංච පටිච්ච රූපේච. එතකොට රූපය ඇවිල්ලා වදින්නේ චක්කු විඥානේ නෙමෙයි. රූපය ඇවිල්ලා වදින්නේ චක්කු ප්‍රසාදේ. ඒකනේ කිව්වේ චක්කුංච පටිච්ච රූපේච කියලා.
නැත්නම් චක්කු විඥානම් පටිච්ච රූපේච කියනවනේ. හැබැයි මෙතනදී වත්තු ප්‍රසාදය නෙමෙයි සිහිපත් කරේ මනංච පටිච්ච ධම්මේච. භවංග සන්තතියේ තමයි ධම්මාරම්මන ඇවිල්ලා වදින්නේ. අතීත වේවා වර්තමාන වේවා අනාගත වේවා. චිත්ත චෛතසික ප්‍රඥප්ති නිර්වාණ කියන මේ ඔක්කොම ඇවිල්ලා මනස කියන ස්වභාවයේ වදිනවා. මනංච පටිච්ච ධම්මේච කියලා. පින්වත්නි මෙන්න මේ මනංච පටිච්ච ධම්මේච කියන තැනදී ඇති වෙන මනෝ විඥානීය නැත්තම් ඒකට අපි කියනවා මනෝද්වාරා වජ්ජන සිත. දැන් මේවා තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහනේ. හිබින් සැරේ අහගෙන ඉන්න. හරිද? මේවත් අහලා බලන්න පිංගදී ඔබ දැනගත යුතු ධර්මතා තව තියෙන බවවත්. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං. මෙතනදී මනෝ විඥානීයයි හඳුන්වලා තියෙන විශේෂයෙන්ම මනෝද්වාරා වජ්ජන සිතට. ඒකට කියනවනේ කිරිය මනෝ විඥානීය කියලා. මෙන්න මේ මනෝද්වාරා වජ්ජණයෙන් පස්සේ තමයි මනෝද්වාරික චිත්ත වීති කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි දැන් අපි හිතමු අපි තෝපාරාමයේ ගමුකෝ. තෝපාරාමයේ වඳින්න ගියා. දැන් තෝපාරාමයේ ඉස්සරහා ඉන්නකොට අපිට පහළ වෙන්නේ තෝපාරාමයේ කියන රූපාරම්මණයේ චක්කු ප්‍රසාදයේ වැදිලා වර්තමාන චක්කුද්්වාරික චිත්ත වීතියක්. කියන්නේ පංචද්වාරා වජ්ජණයෙන් තමයි ඒක ඇති වෙන්නේ. හැබැයි අපි ගෙදර ඇවිල්ලා දැන් ওই පිංගුතල තෝපාරාමයේ ගැන කල්පනා කරන්න. දැන් ওই පිංගුතුල්ලට තෝපාරාමය කියන ආරම්මණීය ධම්මාරම්මණයක් නේ. වර්තමානයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් නෙමෙයි. ඒක ධම්මාරම්මණයක්. ඒ ධම්මාරම්මණේ ඇවිල්ලා වදින්නේ ওই පිංගුතුල්ලගේ කොහෙද? ඔය තියෙන භවංග සන්තතිය තමයි වදින්නේ. පැහැදිලිද? භවංග සන්තතිය වැදිලා මනෝ විඥානයක් නැත්නම් මනෝද්වාරා වජ්ජනයක් ඇති වෙලා ඊට පස්සේ මනෝද්වාරා වජ්ජණයෙන් පස්සේ ජවනසිත ඇති වෙලා විභූතාරම්මන අවිභූතාරම්මන කාමජවන අර්පණාජවන ආදී වශයෙන් තියෙන මනෝද්වාරික චිත්ත වීති උපදින්න පටන් ගන්නවා. මනෝද්වාරික චිත්ත වීති ප්‍රභේද තියෙනවා. කාමජවන කියලා එකක් තියෙනවා. අර්පණාජවන කියලා එකක් තියෙනවා. ඊළඟට විභූතාරම්මන පහක් තියෙනවා. අවිභූතාරම්මන දෙකක් තියෙනවා. නැවත විභූතාරම්මන ආදී වශයෙන් හතරක් එනවා ඔක්කොම. සියලුම මනෝද්වාරික චිත්ත වීති එතනදී නවයක් බවට පත් වෙනවා. එක්තරා විදිහකට. මේකේ තව ප්‍රභේද බොහෝමයක් තියෙනවා. මෙන්න මේ වගේ ස්වභාවයකට තමයි කියන්නේ මනංච ධම්මංච කියලා. මන කියලා කියන්නේ භවංග සන්තතියට. ධම්ම කියලා කියන්නේ අර ආරම්මන වලට. ඒවා දෙක එකතු වීම නිසා ඇති වෙන එකට කියනවා මනෝ විඥානීය කියලා. එතන ඇති වෙන්නේ මනෝද්වාරා වජ්ජනය. පැහැදිලිද? හරි. භවංගයත් මනෝ විඥානයක් තමයි. මොකද මනෝ ධාතුව කියන තැනම අපිට භවංගය ගන්න බැරි. භවංගය කියන එක මනෝ ධාතුව කියන තැනදී හඳුන්වලා දීලා නැහැ. මේ සූත්‍රයේ අර්ථය විවරණය කරන්නයි මෙතනදී මේක පැහැදිලි කරලා තියෙන්නේ. සාමාන්‍ය මනෝ ධාතු ත්‍රිකය කියලායි හඳුන්වන්නේ. සම්පටිච්ඡන කියන සිත් දෙකයි පංචද්වාරා වජ්ජනේ කියන සිත් තුන තමයි මනෝ ධාතුවයි කියලා හඳුන්වලා දීලා තියෙන්නේ අභිධර්මයේ. මෙතනදී මන කියන ස්වභාවය හඳුන්වලා දීලා තියෙන්නෙම භවංග සන්තතිය කියන එක විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි ධර්මතාවය තේරුම් ගැනීමට. පැහැදිලිනේ දැන් චක්කු ඊළඟට රූප සෝත ශබ්ද ගන්ධ ගාන ගන්ධ જીවහා රස කාය ස්පර්ශ මන ධම්ම. පැහැදිලිනේ මේ හයම අනත්තා කියලා කල්පනා කරන්න ඕනේ. කොහොමද අනත්තා කියන්නේ? දැන් ඒක කියලා දෙන්න වෙලාවක් නෙමෙයි. අනත්තා කියලා කියන්නේ කෙටියෙන් තේරුම් ගන්න. අනත්ත කියන වචනයට මෙතනදී අර්ථ දෙකක් පැනවෙනවා. එකක් තමයි සත්වයක් පුද්ගලයෙක් ආත්මීය භාවයක් නැති ස්වභාවයක් ශුන්‍ය ස්වභාවයක්. පැහැදිලිද? අනිත් එක තමයි තමන්ගේ වසඟේ නැති ස්වභාවය. හරි? එකක් වසඟේ නැති ස්වභාවය, අනිත් එක ආත්මීය භාවයෙන් තොර ස්වභාවය. දැන් පින්වත්නි ඔය පින්වත්තුලා නිකන් කල්පනා කරලා බලන්න. මම මේ නිකන් මේ කමඨහනට මූලික ප්‍රවේශයක් විතරයි දෙන්නේ. දැන් චක්කු ප්‍රසාදය කියන එක ගන්නකො. චක්කු ප්‍රසාදය කියන එක කර්මජව සකස් වෙච්ච රූපයක්. හරිද? ජාත්‍යන්තයන්ට චක්කු ප්‍රසාදය ඇති වෙන්නේ නැත්තේ කර්මජ දැන් සුගතිය හේතුක උප්පත්තියකදී චක්කු ප්‍රසාදය කියන රූපය නැති වෙන්න පුළුවන්. චක්කු ප්‍රසාද කියන ප්‍රසාද රූපය කර්මජව නැති වුණේ. එතකොට ඒක මම ඇති කරාද? දැන් මම ඇති කරා නම් පින්වත්නි ජාත්‍යන්තයෝ බිහි වෙන්න විදියක් නෑනේ. ඔක්කොම තමන්ගේ චක්කු ප්‍රසාදය ඇති කරගෙන පහළ වෙනවනේ. පැහැදිලිද? ඒක ඇති කරේ එතකොට දෙවියෙක්ද? කවුරු හරි දෙවියෙක් ඇති කරා නම් සියලු දෙවි දේවතා උන්වහන්සේලාගේ කියන්නේ ගේ අදැහිම පැත්තකට දාන්න ඕනේ. දෙවියෙක් කරපු එකකුත් නෙමෙයි. දෙවියෙක් කරා නම් අක්කට ඇස් පේන්නයි මල්ලිට ඇස් පේන්නේ නැතු වෙන්නයි කරන්න බෑ. ඇයි? එකම අම්මා නම් එකම තාත්තා නම් එකම ගෙදර නම් උප්පත්තිය ලැබුවේ ඉපදුනේ හැදුනේ වැඩුනේ අක්කට ඇස් දෙක පේන්නත් මල්ලිට පේන්නේ නැති වෙන්නත් බෑ. එහෙමයි ඉන්නවා. සමහරන්ගේ පවුල් වල හැමෝටම කතා කරන්න බෑ. එක කෙල්ලෙක්ට කොල්ලෙක්ට කතා කරන්න පුළුවන්.
තේරෙනවද? ඒ කියන්නේ අදාළ රූප සන්තති ඉපදවලා තියෙන දෙවි කෙනෙක් නෙමෙයි. මමත් නෙමෙයි. කවුද ඉපද්දුවේ? කර්මය කියන ස්වභාවය. කර්ම රැස් කරේ කවුද? එතකොට හිතෙන්න පුළුවන් මම කියලා. ඒතර ওই පිංගුතුල හිතලා කර්ම රැස් කරාද මට ඊළඟ පාර චක්කු ප්‍රසාදයක් නොලැබේවා කියලා. නෑනේ. එතෙන්දී මේ ධර්මතා ස්වභාවය නිසා ඇතිවෙච්ච යම් කර්මයකින් විපාකයේ විදිහට තමයි චක්කු ප්‍රසාදය ලැබුණේ. ඒක මම ඇති කරගත්තෙත් නෑ. තියෙන තැනක් මට හිතා ගන්නත් බෑ. කොයි වෙලේ මේ ප්‍රසාදය අහිමි වෙයිද කියලා කියන්නත් බෑ. දැන් ටික කාලයක් යනකොට සමහරුන්ට S2 නැති වෙලා යනවා. ප්‍රසාද රූපය දැන් උදාහරණයක් විදිහට මේ බලන්නකෝ අම්මගේ බඩට ඇවිල්ලා චක්කු ප්‍රසාදය පහළ වෙලා ඉපදෙන්න කලින් පණුව කෑවොත් චක්කු ප්‍රසාදය. නැත්නම් ඍතු විපර්යාසයක් වුණොත් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ පණුව කනවා කියන එක වෙන කර්මයක්. චක්කු ප්‍රසාදය ලැබෙන්න විපාක කර්මයක් කරලා තියෙනවා. ඒ වගේම පණුව කන්නත් කර්මයක් කරලා තියෙනවා. දැන් එතකොට ඔය පිටුලට තේරෙනවා ඒකේ පැවැත්ම මගේ අයිතිය නෙමෙයි තියෙන්නේ. එතකොට ඒක ඇති කරගත්තේ මම නෙමෙයි. මම දැන් දන්නෙත් නෑ ඒක පවතින්නේ කොහොමද කියලා. ඒකත් එක්ක පවතින ජීවිත රූපයක් ඒක ජීවත් කරනවා කියනවත් මම දන්නේ නෑ. බලන්නකෝ ආත්මයිද අනාත්මයිද? සත්වයක් පුද්ගලයෙක් ඉන්නවද නැත්නම් ඔහේ පවතිනවද? ඔහේ පවතිනවා. අන්න අනාත්මයි. රූපයක් ගන්න. රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන දේවල් හැදිච්ච දේවල්. මම හැදුවේ නෑ. ක්‍රියා විශේෂ, ධර්ම විශේෂ, ශක්ති විශේෂ. ආත්මීය භාවයෙන් තොරයි. පාලනීයනුත් තොරයි. මං කැමති රූප මගේ ප්‍රසාද ඉස්සරහට හැමතිස්සෙම එන්නෙත් නෑ. මං කැමති රූප මගේ ප්‍රසාද ඉස්සරහට හැමතිස්සෙම ආව කියලා මගේ චක්කු විඤ්ඤාණය ඇති වෙන්නෙත් නෑ. ආලෝකයක් තියෙන්න ඕනේ. චක්කු ප්‍රසාදයත් රූපයක් තියලත් මදි. මානසිකාර්යය තියෙන්නත් ඕනේ. මානසිකාර්යයෙන් එන්න ආලෝකය කියන එක තියෙන්නත් ඕනේ. එසපින්ගන්නේ මේවා තමන්ගේ වසඟේ නෑ. ඔහේ නිකන් හරියට ඉබේ සිද්ධ වෙන දේවල් වගේ. හේතුන්ට අනුරූපීව තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ගත්තාම ඉබේ සිද්ධ වෙන දේවල් වගේ. හරි. ඉබේම මේක සිද්ධ වේගෙන යන ස්වභාවයක් තමයි පේන්න දකින්න තියෙන්නේ. එතකොට අන්න බලන්නකෝ දැන් එතකොට මම කරන්නේ නෑ. එතකොට මේ ඇහැ කියන එක මගේ පාලනයෙන් තොරයි. ඔන්න බලන්න ඔබට එන සංඥාව. ඒ විතරක් නෙමෙයි ඒක කිසිම සත්වයක් පුද්ගලයෙකුත් නෑ. එතකොට මම රූපයක් දකිනකොට මෙහෙමයි කරලා මට දැනෙන්න ඕනි මම බලනවා කියලා නෙමෙයි. මේ චක්ක ප්‍රසාද රූපේට රූපාරම්මණයක් ගැටිලා මෙන්න දැන් චක්කු විඤ්ඤාණය ඇති උනේය. තින්නම් සංගති පස්සෝ මෙන්න මෙතනට කියනවා ස්පර්ශය කියලා. දැන් ඔන්න වේදනාවක් ඇති වුණා සුඛ හෝ දුක හෝ අදුක්කම සුඛ. ඒ වේදනාව ඔස්සේ මම විතර්ක කරනවා නම් මම දැක්කාය, මට ගැහුවාය, මට ඇහුණාය. අන්න තණ්හා දිට්ඨි මාන වශයෙන් ප්‍රපංච කොට නැගීම කියන එක सिद्ध කරන්නේ එතනදී තමයි. දැන් තේරුණාද? මෙන්න මේ වගේ මම මේ කියපු දේශනාව ආයත්සරයක් ශ්‍රවණය කරන්න. හරි? ආයත්සරයක් ශ්‍රවණය කරලා ඔය පිංගුතුලට පුළුවන් මේ විදිහටම සෝත ප්‍රසාදය ගැනත් කල්පනා කරන්න. සෝත විඥානය ගැනත් කල්පනා මේ ශබ්දය ගැනත් කල්පනා කරන්න. සෝත විඥානයත් ඇදලා ගන්න. ඊට පස්සේ ගාන ප්‍රසාදය ගැන බලන්න. දැන් ඔය පිංගුතුල්ලද නහය ගාන ප්‍රසාදය ඇති කරගත්තේ නෑනේ. ඊට පස්සේ ඔය පිංගුතුල්ල කැමති ගඳ සුවඳ විතරද ඔය පිංගුතුල්ලට දැනෙන්නේ. එහෙනම් ඉතින් අපිට පුළුවන් වෙනුනේ අර ස්විච් එක වගේ ගඳ දැනෙන්න එපාය. සුවඳ දැනෙන එක විතරක් මම පොඩ්ඩක් ටියුන් අප් කරගන්නවායි කියලා ටියුන් අප් කරගන්න. දැන් සමහර පිංගුතුල්ල අපිට කතා කරලා කියනවා මේ බණ අහනකොට හාමුදුරුවනේ මේ වේගي වැඩි කියලා. ඉතින් ශබ්දය එළියෙන් එනවා නම් සෝත ප්‍රසාදය මගේද? සෝත ප්‍රසාදය ඔයත්තන්ගෙන්. ඔයත්තන්ට පුළුවන් පාලනය කරලා කන්ට්‍රෝල් කරලා පොඩ්ඩක් ස්ලෝ කරලා ගන්න. ඇයි මේ ශබ්දේන වේගෙට ඔයත්තන්ගේ සෝත ප්‍රසාදය වැඩ කරනවා විතරයි. ඒ ඔස්සේ ශබ්දාරම්මන ඇතුළට යනවා විතරයි. ඔයත්තන්ගේ කිසිම පාලනයක් නැත. පැහැදිලිද කියන එක? පැහැදිලිද? වසඟේ නැත. මට ඇහැට පේන්නේ මගේ ප්‍රසාදයට පේන්නේ මම කැමති රූප විතරක් නෙමෙයි. අකමැති රූපත් පේනවා. පාලනේ නැහැ. ආත්මීය භාවයක් නැහැ. සත්වයක් පුද්ගලයෙක් පණවන්න පුළුවන් කමක් නැහැ. මගේ සෝත ප්‍රසාදයට ඇහෙන්නේ මම කැමති ශබ්ද විතරද? නෑ මං අකමැති ශබ්දත් ඇහෙනවා පාලනයෙන් තොරයි. මගේ ගාන ප්‍රසාදයට දැනෙන්නේ මං කැමති ගඳ සුවඳ විතරද? හොඳම තැන තමයි කාය ප්‍රසාදය බලන්න. එතනටත් ඇවිල්ලා බලන්න මන ධම්ම කියන ස්වභාවය. මනංච පටිච්ච ධම්මේච කියන තැන. දැන් භවංග සන්තතියත් මම දන්නේ නැහැ කොහින් කොහම මොන ආරම්මනේ අඩුම මොන ආරම්මනේ පවතිනවද කියලාවත් දන්නේ නැහැ. ධම්මාරම්මන මතක් වෙලා යන එක මට නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. එනේන වෙලාවට මනෝද්වාරික චිත්ත වීතිය ඇති වෙනවා. ඒ ඔස්සේ තරහ අරයා මට ඊයේත් බැන්නා, පෙරේදත් බැන්නා. නේද? දැන් දසාගත වස්තු කියලා එකක් තියෙනවනේ. ඒකට ඒකෙදි නවාගත වස්තුවක් තියෙනවනේ. අහවලා මට ඊයේත් බැන්නායි, අනාගතෙත් වණී, දැනුත් බයිනවායි. දැන් මේවා මොනවයින්ද මේ එන්නේ? අර ඇතිවෙන මනසට ඇතිවෙන ධම්මාරම්මන Tamanගේ ලෙස අරගෙන තණ්හා දිට්ඨි මාන වශයෙන් ගොඩනගාගෙන
මට බැන්නාය මට කිව්වාය කියලා පින්වත්නි ප්‍රපංච ගොඩනගන එක තමයි කරන්නේ. ඔන්න සත්වයා මුලා වෙන තැන. අන්න ඒකයි භාගතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී සිහිපත් කළේ. යෝගාවචරයන් මොකද කරන්නේ? අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා රූපානත්තා සෝතං අනත්තා සද්ධානත්තා ගානං අනත්තා ගන්ධානත්තා ජීවහානත්තා රසානත්තා ආදී වශයෙන් කය ස්පර්ශය මනස ධම්ම කියන ස්වභාවයන් අනාත්මයි සත්පුද්ගල භාවයෙන් තොරයි වසඟේ නැතයි කියලා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරන කෙනෙක්ට ජීවිතයේ යථා ස්වභාවයේ තේරුම් යාම තුළ ආරම්භණී මුලා නොවි ප්‍රපංච ගොඩනගන්නේ නැතුව එයාට වේදනාවක් ඇති වෙනවා. ඒක හඳුනත් ගන්නවා. විතර්ක ගොඩනගන්නේ නැහැ. ප්‍රපංච ගොඩනගන්නේ නැහැ. තණ්හා දිට්ඨි මාන වශයෙන් නගන්නේ නැතුව සංසාර ජීවිතේ කර්ම රැස් කරන ස්වභාවය නැති කරනවා. එවැනි උතුමන් වහන්සේලාගේ සිත් වලට කියනවා කර්ම විඥාන නෙමෙයි ක්‍රියා විඥාන කියලා. සෝමනස්ස සහගත දිට්ඨිගත කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික වෙන්නත් පුළුවන් සසංකාරික වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා කර්ම රැස් කරන්නේ. හේතුව ප්‍රපංච තණ්හා දිට්ඨි මාන වශයෙන් අල්ලගෙන නැහැ. එවැනි උතුමන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ සිත් වලට කියනවා ක්‍රියා විඥාන කියලා. මල් පූජා කරනවා, පින්කම් කරනවා, බණ කියනවා, ධර්ම කියන්නේ භාවනා කරනවා, සමාපත්තීන් වලට සම්වදිනවා. නමුත් නැවත භවයකට කර්ම රැස් වෙන්නේ නැහැ. අර මුනේ මුලා නොවීම නිසා. ඉතින් මේවා දැන කියාගෙන අනාත්ම සංඥා පිළිබඳව මම මේ කෙටි හැඳින්වීමක් කළේ. මේක ගැන විස්තර කරනවා නම් දීර්ඝ විස්තර කිරීමකට යන්න වෙනවා. නැවත ධාතු පවා අරගෙන. මේවා හොයන්න. ආයිත් හොයලා මේ භාවනාවේ වැදගත්කම මේ කර්මස්ථාන මනසිකාර්ය කිරීමේ වැදගත්කම ගැන කල්පනා කරලා මටත් මේ අනාත්මාදී සංඥාවන් මේ ජීවිතේම වර්ධිත භාවයටපත් වේවා. අරමුණු වල මුලා නොවේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසේම අවබෝධ වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සම්මා සම්බුද්ධ ශාසනය සුරකින ගෞරවනීය මහා සංඝරත්නය දෙවියන් চিරාත් කාලයක් රැකදෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං